सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंवतुनि මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් සසර දුක්ගිනි නිවීම පිණිස දේශනා කරන ලද සත්‍ය ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාටම මතක් කරනවා ඊ타මත්ම ඕනෑකමින් ඊ타මත්ම උමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. පින්වතුනි මේ අති දීර්ඝ සංසාරේ ඔබත් මමත් එන ගමන මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් පණවන්න පුළුවන් තැනක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා අති දීර්ඝ සංසාර ගමනක අපි හැමදෙනාම ජීවිතයේ සැප සතුට දෙක සැප සැනසෙල්ල දෙක හොයමින් එන ගමනක්. ඒ තරම් දීර්ඝ කාලයක ඉඳලා ජීවිතයකට සැප සතුට දෙක හෙව්වත් ඒක අපිට හරියට ළඟා කරගන්න බැරි වුණේ. ජීවිතයකට සැප සැනසෙල්ල දෙක ලැබෙන මාවත හරියට මොකක්ද කියලා හොයලා බලලා නෙමෙයි අපි දුක නැති කරන සැනසෙල්ල උදා වෙන ප්‍රතිපදාවන් තුල හැසිරෙන්නේ. ජීවිතයක දුක නැති වෙන සැනසෙල්ල ලැබෙන නියම ප්‍රතිපදාව දැනගෙන හැසිරුණොත් ජීවිතයක දුක නැති වෙලා සැප සැනසෙල්ල ඒකාන්තයෙන් උදා වෙනවා. ඉතින් ඒ නිවැරදි මාවත ලැබෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා කරන ධර්මය අවබෝධ කර ගැනීමෙන්. ඉතින් මේ දීර්ඝ සංසාරේ හැමදාමත් ලෝකෙ තුල සැප සතුට හෙව්වත් අපි හැම කෙනෙක්ම කරලා නැති එක දෙයක් තියෙයි කියලා තේරෙනවා. ඒ තමයි ජීවිතයක තියෙන දුක හරියටම අයින් කරගන්නේ අයින් වෙන්නේ කොහොමද? ජීවිතයකට සැප සතුට දෙක ළඟා කරගන්නේ කොහොමද කියන නිවැරදි පණිවිඩය ලැබෙන ආකාරයට එකම බුද්ධ ශාසනයක්වත් තාම ඇසුරු කරලා නැහැ කියන එක. ඒකට නිදසුනක් තමයි මොකක්ද? අද අපේ ජීවිතේ. අපිට අද දවසේදී පුළුවන් වුණොත් මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහොම උවමනාවෙන් ආදරෙන් සකසා ඇසුරු කරන්ට අපි හැම දිනාටම අනන්ත සංසාරික ඉඳන් දරපු උත්සාහය මේ ජීවිතේ සාර්ථක කරගන්න සඵල කරගන්න පුළුවන්. මම ගිය පොයේ දවසේදීත් මතක් කළා ජීවිතයකට දුක ඇති වුණාම ඒ ජීවිතින් දුක අයින් කරන්න පුළුවන් ධර්මයක් මේ ශාසනය තුල තියෙන කියන කාරණාව. ඒකට නිදසුන් රාශියකුත් මම මතක් කළා. පටාචාරා වගේ අහිංසක මාතාවන්ගේ කිසා ගෝතමී වගේ අහිංසක මාතාවන්ගේ ජීවිතවල දුක නැති වෙච්ච හැටි. ඒ වගේ මට තව කරුණක් මතක් වුණා. එක්තරා දවසක් සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත්
සවැත් නුවර ඉඳලා දක්ඛින ගිරියට වඩිනකොට ඊතා දීර්ඝ ගමන් මාර්ගයක් ඒ ප්‍රදේශයට එනකොට ඒ දක්ඛිනී ගිරිය කියන ප්‍රදේශයේදී එක්තරා සද්ධාවන්ත උපාසක මාතාවක් ඉන්නවා. ඒ උපාසක මාතාව තමන්ගේ නිවසේ උඩු මහන් තලයට වෙලා පොතක් බල බල ඉන්නකොට සතරවරන් රජදරුවන්ගෙන් එක්කෙනෙක් උඩින් යන ගමන් මේ උපාසක මාතාව ළඟට ඇවිල්ලා කියනවා පින්වත් මාතාවනි හෙට උදේට සරියුත් මුගලන් දෙනමෙක්ක මහා සංඝරත්නයේ මේ දක්ඛින ගිරියට වඩිනවා ඉක්මනට දම්පැන් සූදානම් කරන්නට කියලා. ඉතින් මේක අහගත්ත මේ උපාසක මාතාව රාත්‍රියේම අනිත් කට්ටියත් එකතු කරගෙන සරියුත් මුගලන් දෙනා වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට සියලුම ආකාරයෙන් උදෑසන දානය පිළියෙල කළා. පාදෝන පෙම්පවා සූදානම් කරලා බලාගෙන ඉන්නවා. ඉන්නකොට උදෑසන සරියුත් මුගලන් දෙනමෙතුළු මහා සංඝරත්නය දක්ඛින ගිරියට වඩිනවා. ඔක්කොම ස්වාමීන් වහන්සේලා බලනවා කිසිම වෙලාවක අපි දැනුම් නොදී මේ ප්‍රදේශයට ආවේ. අනේ මේ ගමේ ඔක්කොමලා දන්නවා. දැනගත්තේ කොහොමද කියලා අහනකොට අර උපාසක මාතාව කියනවා මට සතරවරන් රජදරුවෝ ඇවිල්ලා මතක් කළා. ඒ වෙලාවේදී කියනවා ඒකාන්තෙන් අద్భుත ආශ්චර්යයි මෙබඳු දෙවිවරු පවා කතා කරනව නේද කියලා. ඒ වෙලාවේදී කියනවා ස්වාමීනි ඒක නෙමෙයි අద్భుත ඒක නෙමෙයි ආශ්චර්යය. මේ සිටු පවුලේ මට එකම එක පුතෙක් විතරයි හිටියේ. නොකල වරදකට රාජපුරුෂයෝ අල්ලගෙන ගිහිල්ලා මගේ ඇස් ඉදිරි පිටදී අතපය කෑලි කෑලි වලට කපලා ඒ දරුවා මැරුවා. ඒත් මගේ හිතේ එක දශමයක්වත් වෙනස් වුණේ නෑ ස්වාමීනි. අන්න ඒකයි පුදුමන්නේ ඒකයි ආශ්චර්ය කියලා. එතකොට මේ ධර්මයෙන් ජීවිතවලට රැකවරණය ලැබිච්ච චරිත කතා. ඒ දේවල් වලින් කියන්නේ පස්චිම ජනතාව වූ ඔබටත් මටත් කදිම නිදසුන් පාඩමක්. ඒ කියන්නේ ජීවිතයක දුක ගෙවෙන්නේ දුක තියෙන ජීවිතය තුලදීම මිසක ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ විමුක්තියක් ලැබෙන පැවැත්මක් නෙමෙයි කියන කාරණාව පෙන්නනවා. ඉතින් ඒ නිසා හැම දිනම අද දවසේදී මම මේ පෙන්නලා දෙන්න හදන දහම් කරුණු ටික ඊ타ත්ම උවමනාවෙන් ඕනෑකමින් ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. ඊ타ත්ම වටිනා නිවනට ඍජුවම උපනිශ්‍රය වෙන වටිනාම කරුණු ටිකක් අද දවසේදී මම පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. ඔයගොල්ලෝ හොඳට මේ ටික අහගෙන හිටියොත් මේ දේශනාව අවසානයේදී ඔයගලන්ට බොහෝ අවිද්‍යා අන්ධකාරය දුරු වෙන ප්‍රඥා ලෝකේ පහළ කරගන්න පුළුවන් වටපිටාවක් ලැබෙයි කියලත් මම මතක් කරනවා. පින්වතුනි මම අද ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් ලැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකය කියන කොටසට අයත් බහුධාතුක කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේදී සූත්‍රේන සූත්‍ර පාඨයක් තමයි මම මාතෘකාව වශයෙන් තිබුවේ. මේ සූත්‍රයේදී මුලටම තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ආනන්ද මේ ලෝකේ යම් කිසි බය කියලා යමක් තියෙනවා නම් ඒ බය කියන හැම දෙයක්ම එන්නේ බාලයා කරායි පඬිතයා කරා බය ඇති වෙන්නේ. යම් කිසි උපද්‍රවයක් තියෙනවා නම්
හැම උපද්‍රවයක්ම ඇති වෙන්නේ බාලයා කරායි පඬිතයා කරා ඇති වෙන කිසිම උපද්‍රවයක් නැහැ. යම් කිසි උපසර්ගයක් තියෙනවා නම් වෙහසක් තියෙනවා නම් ඒ හැම උපසර්ගයක්ම වෙහසක්ම ඇති වෙන්නේ බාලයා කරායි පඬිතයා කරා ඇති වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ දේශනා කරන ඒ හින්දා ආනන්ද විමසා බලා කටයුතු කරලා පඬිතෙක් වෙන්න. ආනන්ද හාමුදුරුවෝ ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මොන විදිහට විමසලා බලලාද පඬිතෙක් වෙන්නේ? ආනන්ද ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුපාද වශයෙන් ස්ථාන ස්ථාන වශයෙන් විමසලා බලලා පඬිතෙක් වෙන්න. ඒ විදිහට පඬිතෙක් වෙන ආකාරය පෙන්නලා තථාගතයන් වහන්සේ ධාතු වශයෙන් විමසා බලලා පඬිතෙක් වෙන්නේ කොහොමද කියන කාරණාවේදී මාත්‍රිකා 6ක් මුල් කරගෙන ධාතුව කියන්නේ මොකක්ද කියන එක පිරිසිඳ දකින්න පෙන්වවා දාලා. එයින් අන්තිමටම තියෙන එක තමයි මා මාත්‍රිකා වශයෙන් තෝරගත්තේ. ද්වේම කෝ ආනන්ද ධාතු ආනන්ද මේ ධාතු දෙකක් තියෙනවා. සංකතාච ධාතු අසංකතාච ධාතු. සංකත ධාතු සහ අසංකත ධාතු කියලා. ආනන්ද යම් කලක යම් වෙලාවක මේ ධාතු දෙක යම් කෙනෙක් ඇති සැටිය ධනේනන් දකිනන් එපමණකින්ම ධාතු කුසල භික්ෂුවක් ධාතුවේ දක්ෂ කෙනෙක් වෙනවා කියලා පෙන්නනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ධාතු කුසලතාවය ඇති කිරීමට නොයෙක් ක්‍රම පෙන්නලා තිබුණත් හැම කෙනෙක්ම ඒ හැම ක්‍රමයක්ම අනුගමනය කරන්න ඕනේ. අපි කියමු මේ සංකත ධාතු අසංකත ධාතු කියන ධර්මතා දෙක ඇති සැටිය දැනගත්තොත් දැකගත්තොත් එපමණකින්ම ධාතුයේ දක්ෂ කෙනෙක් යථාර්ථය අවබෝධ කරගත්ත කෙනෙක් කල යුත්තේ කරලා අවසන් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් කියන දැනකට එනවා. එතකොට අපි ඒ තථාගතයන් වහන්සේ විමසලා බලලා කටයුතු කළ පඬිතෙක් වෙන්න කියලා පෙන්නපු පරියායේ සංකත ධාතු අසංකත ධාතු කියන මේ පරියාය අරගෙන අද ටිකක් නුවණින් මෙනෙහි කරලා බලමු. ඒ තුලින් අපිට විමසලා බලලා කටයුතු කරලා හැම දුකකින්ම හැම බයකින්ම හැම උපසබ්ගයකින්ම මිදෙන පඬිතෙක් වෙන්න පුළුවන්. එතකොට එතනදී සංකත ධාතු අසංකත ධාතු කියනවා. සංකත කියලා කියන්නේ සකස් වෙච්ච හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන කාරණාවට කියනවා සංකත කියලා. අසංකත කියලා කියනවා හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හේතුන් ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් සකස් නොවුණු කියන අදහස. මම ඒක විස්තර කරලා දෙන්නම්. අපි ඉස්සෙල්ලා සංකත නැත්තම් සකස් වුණා කියන සකස් වෙච්ච මොකකින්ද සකස් වෙලා තියෙන්නේ? හේතුන්ගෙන් සහ ප්‍රත්‍යයන්ගෙන්. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ස්වභාවය ඌ සංකත ස්වභාවය ඉගෙන ගනිමු. දැනට මම මේ කියලා දෙන ටික හොඳින් අහගන්න මතක තියාගන්න ඕනේ නැහැ. මේ මතක තියාගන්න කියන්නේ හොඳින් අහගන්න මතක තියාගන්න පුළුවන් ප්‍රමාණය මතක තියාගන්න. නමුත් අන්තිමටම මේ ටික කියලා දීලා ජීවිතයෙන් දුක අයින් කරන්න ඕගලන්ට කටයුත්තේ මෙන්න මේකයි කියන කාරණා මම වෙනම පැහැදිලි කරලා දෙනවා. මම කිව්වේ ජීවිතයෙන් දුක අයින්
කරවීමේ ප්‍රතිපදාවක් හැටියට මේ ඔක්කොම මතක තබා ගන්න අපිට අපහසු නිසා. සංකත කියලා කිව්වේ සකස් වෙච්ච. මොකෙන්ද සකස් වුනේ? හේතුන්ගෙන් සහ ප්‍රත්‍යයන්ගෙන්. හේතු ප්‍රත්‍යයන්ගෙන්. ධර්මතා තුනයි. අපි ඒකෙදී මම උපමාවක් ගන්න ඔයගලන්ට. හේතුව කියන එක ගත්තාම හැම වෙලාවෙම ඒ ධර්මතාවයට හිත ඒ තමන්ගේ බඳුම වූ යමක් උපදවන ලක්ෂණය තමයි හේතුව කියලා කියන්නේ. ප්‍රත්‍ය කියලා කියන්නේ ඕනම දෙයකට උදව් වෙන්න පුළුවන්, උපකාර කරන්න පුළුවන් සාධාරණ ලක්ෂණ තියෙන වස්තුවක්. මම උදාහරණයක් හැටියට ගත්තොත් අපි කියමු කුසල සිතක් ගන්න, අකුසල සිතක් ගන්න, අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල සිතට කියන හේතු කියලා. එතකොට ලෝභ, දේශ, මොහ අකුසල සිතට කියන හේතු කියලා. එතකොට මේ සිත මොකද්ද? හේතු ප්‍රත්‍යය. අපි කියමු සතර මහා ධාතු රූපේ කියලා. රූපේ ගන්න. රූපේ ප්‍රත්‍යයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ප්‍රත්‍යයකින් හටගන්නවා. ඔකට තේරෙන විදිහට නිදසුනක් ගත්තොත් අපි අඹ ගහක් ගත්තොත් අඹ ඇටයකින් හදන්නේ අඹ ගහක්ම මිසක කොස් ගහක්වත් දෙල් ගහක්වත් හදන්නේ නැහැ. ඒක හේතුයේ ස්වභාවයේ ඉබඳුම දෙයක් හදනවා මිසක අඹ ඇටයට කියන හේතුව කියලා. ඒ හේතුයෙන් හදන්නේ මොන වගේ දෙයක්ද? අඹ ගහක්මයි. හරි. එතකොට ඔන්න අඹ ඇටේ හේතුව අඹ ගහක් හදන්න. ඊට පස්සේ ගහ හැදෙන්න තව පඨවි, ආපෝ, තේජෝ, වායෝ අපි තේරෙන භාෂාවෙන් ටිකක් ලිහිල් කරලා මතක් කළොත් පස් දිය ගින සුළං හතර කියන එක ප්‍රත්‍ය වෙනවා. එතකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවත් අඹ ඇටෙත් කියන දෙකම නිසා අඹ ගහක් හැදුනහම අඹ ගහ හැදෙන්න අඹ ඇටේ හේතුව පස් දිය ගින සුළං හතර ප්‍රත්‍ය. අඹ ගහ හේතු ප්‍රත්‍යයයි. ඊට පස්සේ කොස් ගහක් හැදෙනවා. දැන් කොස් ඇටේ හේතුව පඨවි, ආපෝ, තේජෝ, වායෝ නැත්නම් සතර මහා ධාතුව ප්‍රත්‍ය. බලන්න කොස් ගහට කොස් ඇටේ සාධාරණයි, අනිත් එකකට සාධාරණ නැහැ. අඹ ගහ හැදෙන්න අඹ ඇටේ සාධාරණයි. අඹ ඇටයකින් අඹ ගහකුත් කොස් ඇටයකින් කොස් ගහකුත් තමයි හැදුවේ. හැබැයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර අඹ ගහටත් උදව් වුණා, කොස් ගහටත් උදව් වුණා. ප්‍රත්‍ය හැම වෙලාවෙම අනිත් දේවල් වලට උදව් වෙන්න පුළුවනි. නමුත් හේතුව සෝජාතික පැවැත්ම සඳහා පමණයි. තේරුණා නේද? එතකොට අඹ ගහ හෝ කොස් ගහ කියනකොට ඒක හේතු ප්‍රත්‍යයයි. හේතුව අඹ ඇටේ හෝ කොස් ඇටේ ප්‍රත්‍ය දෙකටම පොදුයි. ඒ වගේ අපි පුද්ගලයෙක් කෙනෙක් කියන තැනක මේ රූපය කන බොන ආහාරයෙන් හැදුණු පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුයි ප්‍රත්‍යයයි කයට. ඒ කය ඇසුරු කරගෙන පවතින මොකද්ද? පෙර අවිද්‍යා කර්මයට හටගත්ත චිත්තචෛසික ටික. මේ චිත්තචෛසික ටිකට හේතුව මොකද්ද? චිත්තචෛසික ටික හේතු ප්‍රත්‍යයයි. එතකොට අපි පුද්ගලයෙක් කියන තැනක බීජය තමයි හැම වෙලෙම හේතුව නැත්තම් කර්මය. අර කොස් ඇටේ අඹ ඇටේ වගේ මේ ජීවිතයක් හැදෙන්න හැම වෙලාවෙම බීජය උනේ මොකද්ද? හේතුව උනේ කර්මය. මිනිස්සෙක් නම් කුසල කර්මය. එතකොට අර ගහ හැදෙන්න පඨවි, ආපෝ, තේජෝ වගේ ආහාර වගේ මේ රූපය හැදෙන්න කන බොන ආහාරය. එතකොට අඹ ගහක් කොස් ගහක් ගත්තොත් හේතු ප්‍රත්‍යයයි. ඒ වගේම අපි මිනිස්සෙක් කිව්වත්
දෙවියෙක් කිව්වත් තිරසංගත සතෙක් කිව්වත් එතනද තියෙන්නේ යථාර්ථයේ හේතු ප්‍රත්‍ය. එතකොට හේතුන්ගෙන් විතරක් හැදෙන දේවල් තියෙනවා, ප්‍රත්‍යයන්ගෙන් විතරක් හැදෙන දේවලුත් තියෙනවා, හේතු ප්‍රත්‍යයන් කියන දෙකෙන්ම හැදෙන දේවලුත් තියෙනවා. මේ දේවල් වලට කියනවා මොකද්ද? ප්‍රත්‍යයෙන් කරන ලද, හේතුන්ගෙන් කරන ලද නිසා සංකතයි කියලා කියනවා. සකස් වෙච්ච කියන ලක්ෂණයක් තියෙයි. තීනිමානි භික්ඛවේ සංකතානං සංකත ලක්ඛණානං. සංකතයන්ගේ සංකතේ හඳුනා ගන්න ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතසඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීමක් පෙනෙනවා. ඒ වගේම වැයවීමක් නැතිවීමක් පෙනෙනවා. පවතින දේක වෙනස් බවක්, විපරිණාම බවක් පෙනෙනවා. ගහක් ගන්න කොස් ඇටයයි පොළවේ තියෙන ඕජාසාරයයි දෙක එකතු වෙලා හටගත්තා. යම් දවසක ඒ ගහ නැති වෙනවා. හැබැයි පැවැත්ම කියන තැනදිත් පැලෑටි කාලේ, ළමා කාලේ, තලත් යනි වයස කියලා ගහ වුණත් දිරීමටපත් වෙනවා. ඒ විදිහමයි මේ මිනිස්සෙගේ ජීවිතේ, මගේ ජීවිතේ නෙමෙයි සංකත ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත වස්තුවක ලක්ෂණය. කර්මය නැමැති බීජය නිසා හටගත්ත ප්‍රතිසන්දි චිත්තචෛසික ටිකත් මෞපියන්ගේ ලේ ධාතුව නිසා හටගත්ත ආහාර පානයන්ගෙන් හැදෙන මේ රූපයත් කියන දෙකෙන් මේ කය හටගත්තා. මේ රූපයත් මේ පැවැත්මත් නැති වෙනවා. අතරතුර ලදරු කාලේ, ළමා කාලේ, සෙල්ලම් වයස, තරුණ කාලේ කියලා වෙනසක් පෙනේ. එතකොට අපි හොඳට බැලුවොත් අපේ ජීවිතයක් අපි කෙනෙක් කියන තැනකට යථාර්ථයේ හේතු සහ ප්‍රත්‍ය කියන ධර්මතා දෙකක පැවැත්ම. අපි අඹ ගහක් කොස් ගහක් කියන තැනක ගත්ත යථාර්ථයේ හේතු සහ ප්‍රත්‍ය කියන ධර්මතාවයක පැවැත්ම. එතකොට සංකත ස්වභාවය කියලා කියන්නේ මෙන්න මේ වගේ හේතුන්ගෙන් හා ප්‍රත්‍යයෙන් හටගත් කියන ලක්ෂණය. අසංකත ධාතුව, අසංකත කියලා කියන්නේ ප්‍රත්‍යයන් හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් සකස් නොවුණු ස්වභාවයට. ඒකට කියනවා අනුත්පාදය කියලා. අනුත්පාදය කියලා කියන්නේ නොහට ගන්නකම. ඒ අසංකත ධාතුව, අසංකත ස්වභාවය හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් සකස් නොකරන ලද. එහි හඳුනගන්න ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ඉපදීමක් පෙනෙන්නේ, මැරීමක් පෙනෙන්නේ, දිරීමක් පෙනෙන්නේ. ජාති ජරා මරණ කියන ධර්මතා තුන නැහැ. ජාති ජරා මරණ කියන ධර්මතා තුන නෑ. අසංකත ස්වභාවය හඳුනගන්න තියෙන ලක්ෂණය. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ, පංච උපාදානස්කන්ධ දුකේ නොහට ගන්න බව, දුක නූපදින බව තමයි අසංකතය කියලා කියන්නේ. මම දැන් සංකත ස්වභාවය සහ අසංකත ස්වභාවය ගැන යම් මට්ටමක පැහැදිලි කිරීමක් කළා. මේ සංකත ස්වභාවය සහ අසංකත ස්වභාවය පැහැදිලි කරන්නේ තථාගතයන් වහන්සේ කුමන අර්ථයක් සඳහාද? ඒ තමයි ලෝකේ තුල තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල පරමාර්ථමය වශයෙන් සත්‍ය හතරක් තියෙනවා. මේ සතර පරමාර්ථ ධර්ම කියලා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. අහලා තියෙනවනේ නේ? හරි.
මෙතනදී චිත්ත චෛතසික රූප කියලා කියන්නේ සංකත පරමාර්ථය. නිබ්බාන කියලා කියන්නේ අසංකත පරමාර්ථය. මෙන්න මේ සංකත ධාතු අසංකත ධාතු දෙක ඉගෙන ගත්තාම සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථය කියන පරමාර්ථ ධර්මයන්ගේ නුවණයි අපිට ලැබෙන්නේ. සංකතය කියන්නේ මොකක්ද? සකස් වුණා කියන්නේ මොකක්ද කියන එක හොයන්න ගියාම අපිට ලැබෙනවා මොකද්ද? සංකත ධර්මයන්ගේ පරමාර්ථමය ස්වභාවය තමයි සංකත ධාතු කියලා කිව්වේ. අසංකත ධාතුන්ගේ තියෙන පරමාර්ථමය ස්වභාවය තමයි අසංකත ධාතු කියලා පිළිගන්නේ. මේ ධාතු දෙකයි කියලා සංකත ධාතු අසංකත ධාතු කියලා පෙන්වන්නේ සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියන මේ පරමාර්ථ සත්‍ය දෙක පෙන්වන්න. එතකොට ඇයි සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියන මේ පරමාර්ථ ධර්මතා දෙක අපි අවබෝධ කරගන්නේ? මොන හරි දෙයක් කරන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේද? ඒ සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියන ධර්මතා දෙක අපි අවබෝධ කරගන්නේ අපේ ජීවිතයට අපේ ජීවිතවල දුක දෙආකාරයකින් පවතිනවා. ඒ දෙආකාර දුක නිස්සරණයට යන්නේ නැතිවීමට යන්නේ ඔන්න ඔය අවස්ථා දෙකෙන් නිසායි. ඒකට පෙන්නනවා සෝපදිශේෂ. ඒ කියන්නේ අපේ දුක නිවෙන ක්‍රම දෙකක් තියෙනවා. සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා. ඔන්න ඔය සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ කියන නිර්වාණ ධාතු දෙආකාර නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙන්නේ ඔන්න ඔය සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථයන් කෙරෙහි ඇති අවබෝධය මතයි. ඒකෙදි මම ඔයගලන්ට තේරෙන්න පැහැදිලි කළොත් කෙලෙස් වශයෙන් ඇති වෙන පංච උපාදානස්කන්ධ දුක අතහැරෙන්නේ සංකත පරමාර්ථය නැත්නම් සංකත ධාතු අවබෝධ වීමෙන්. ස්කන්ධ පරිහරණයේ දුක නැති වෙන්නේ අසංකත පරමාර්ථ ධර්මය අසංකත ධාතුව අවබෝධ වීමෙන් සාක්ෂාත් වීමෙන්. සංකත පරමාර්ථ ධර්මයට හිත තියලා තමයි සංකත පරමාර්ථ ධර්මයන්ගේ අවබෝධය මත තමයි ලෝකෙන් ඈතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අසංකත පරමාර්ථයටපත් වෙලා තමයි ලෝකේ කෙලවර වූ දුක් වූ ස්කන්ධයන්ගෙන් මිදෙන්න හම්බ වෙන්නේ. අන්න ඒ සඳහායි මේ දෙආකාර ධාතුවේ අවබෝධය තියෙන්නේ. මම තව පැත්තකින් ඔයගලන්ට තේරෙන විදිහට යමක් ගන්නම්. අපි අසංකත පරමාර්ථයට අනුක්‍රමයෙන් පැමිණෙන ආකාරය පෙන්වන්න මේ ලෝකයේ තුල ලෝකයේ කියන තැන ප්‍රධාන වශයෙන් තියෙනවා සත්‍ය දෙකක්. සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. මේ සත්‍ය දෙක හඳුනා ගන්නටත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. සම්මත සත්‍යයේ ලක්ෂණය තමයි පෙනෙන්න තියෙනවා. හැබැයි විමසීමකට ලක් කළොත් අතුරුදහන් වෙනවා. පරමාර්ථමය සත්‍යයේ ස්වභාවය තමයි පෙනෙන්නේ නැහැ. විමසනකොට මතුවලා යනවා. දැන් අපිට සම්මත සත්‍ය මේ ඉස්සරහන් උපාසක මහත්තයෙක් ඉන්නවා
තව මිනිසෙක් ඉන්නවා කියන එකක් අපි හිතුවොත් හිතනදී ඇත්තයි. අපිට පේන්න තියෙයි. කෝ කියලා ඇහුවොත් මේ කියලා අත දික් කරලා පෙන්වන්නත් පුළුවන්. ඔන්න කෙනෙක් ඉන්නවා. දැන් මේක තමයි මොකද්ද? සම්මත සත්‍ය පේන්න තියෙනවා. හොඳයි. කෙනා කියන්නේ කවුද? කොතෙන්ටද කියලා අපි විමසීමකට ලක් කළොත්. කෙස් ටිකද, ලොම් ටිකද, නියද, හමද, මස්ද කියලා එකින් එක කුණුප කොටස් 32ක් තියෙනවා. 13න් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් හැදුණු කලාප වශයෙන් කොටස් 32ක් තියෙන සත්ත්ව පුද්ගල නොවන ධර්මතාවයක් නම් තියෙනවා කියන එක මතුවලා එනවා. අර පුද්ගල භාවයේ අතුරුදහන් වෙනවා. අන්න දැන් සම්මත සත්‍යයේ ස්වභාවය පේන්න තිබුණා කෙනෙක් හිටියා. විමසනකොට මොකද උනේ? කෙනා අතුරුදහන් වුණා. එහෙම කෙනෙක් පුද්ගලයෙක් හැටියට ගන්න බැරි ධාතු ස්වභාවයක් යථාර්ථය කියන එකක් තිබුණා. හැබැයි පේන්නේ නැහැ. විමසනකොට මොකද උනේ? මතුවලා ආවා. නේද? හොඳට මතක තබා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සත්‍යයේ තියෙන සම්මත සත්‍යය තුල. හොඳට මතක තියාගන්න මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු දුක තියෙන්නේ ජාති දුක, ජරා දුක, මරණ, ශෝක, පරිදේ දුක්, දුම්නස් කියන මේ සියල්ලම තියෙන්නේ මොකක් තුලද? සම්මත සත්‍ය තුල. අපි නිදසුණක් හැටියට ගත්තොත් අපි කියමු හරි. රුපියල් 5000ක් තියෙන කොලයක්. දැන් මේ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා. මේකේ මේ වගේ වැඩ ගත්ත හැකි කියන එක ප්‍රඥප්තියක් සම්මතයක්. හරි. දැන් මේකේ මෙච්චර වැඩ ගන්න පුළුවන් මුදල් නෝට්ටුවක් හැටියට දකින්නකොට අපිට ඔකට තණ්හාව ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. හොඳයි. එහෙම ආසාවෙන් තියාගෙන ඔය මුදල් නෝට්ටුව මිනියෝ කෑවොත්, වේයෝ කෑවොත්, ඉරුණොත්, පිච්චුණොත්, හොරු ගත්තොත් දුක එනවද නැද්ද? දුක එනවා. හරි. යම් වෙලාවක රජයෙන්ම ප්‍රඥප්තිය අවලංගු කරනවා. අද ඉඳලා අහවල් කාණ්ඩයට අයත් මුදල් නෝට්ටු තහනම් කෙරුවොත් ඊට පස්සෙත් අර කඩදාසියට අපි තණ්හා කරනවද? නැහැ. හොඳට බලන්න තණ්හාව සහ දුක කියන එක මම මේ නිදසුනක් ගත්තේ ප්‍රඥප්තිය මත ඇති වෙන සිද්ධියක්. ඒ කියන්නේ සම්මත සත්‍යය වටා ඇති වෙන පැවැත්මක් තමයි මොකද්ද? දුක කියන එක. ඒ වගේම තමයි මේ කය මම, මගේ අම්මා, මගේ තාත්තා, නංගි, මල්ලි, අයියා, මේක රත්තරන්, මේක රිදී, මුතු, මැණික් කියලා දකින මේ පැවැත්ම තුල තමයි අපිට දුක එන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ සත්ව පුද්ගල ආත්ම භාවයේ තුල ඉඳලා ඇති වෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන සියලුම දුක නැතිකරන්න තමයි සංකත පරමාර්ථ ස්වභාවය තියෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විමසනකොට නුවණින් මෙනෙහි කරලා බලනකොට ධාතුන්ගේ හේතු බව, ප්‍රත්‍ය බව, හේතු ප්‍රත්‍ය බව, ශුන්‍යතා ස්වභාවය ටික ටික තේරුම් ගන්න අර සත්ව පුද්ගල හැඟීම නැත්තම් අර ප්‍රඥප්තියක තියෙන වටිනාකම ටික ටික දිය වෙලා ඒ සම්මත සත්‍යයේ තුලින් එන දුක හා ඒ තණ්හාව අඩු වෙලා අන්නර ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවයට මනසපත් වෙනවා. ස්කන්ධයන්ගේ කියන්නේ සංකත පරමාර්ථය නැත්තම් සංකත ධාතු කියන තැනට හිත තබලා සංකත පරමාර්ථමය ස්වභාවයට හිත තබලා ලෝකෙන් නිදහස් වෙන්න තියෙනවා. අපි කියමු රහතන් වහන්සේ කියලා කියන්නේ සියලුම ප්‍රඥාප්තියන්ගෙන් මිදුණු ප්‍රඥාප්තියන්ට අනුගතයි වගේ ලෝකෙ තුල අපිට තේරෙන විදිහට ජීවත් වුණාට ඒක ඇත්ත කරන දුක් විඳින මනසක් නැහැ.
ලෝකයේ තුල සංකත ස්වභාවය අවබෝධ කරගෙන යතහ භූත ස්වභාවය අවබෝධ කරගෙන ලෝකයේ තුල පැවැත්මකින් දුකෙන් නිදහස් වෙච්ච තැනට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඊට පස්සේ රහත් උනත් කෙලෙස් නැති උනත් කෙලෙස් නිසා එන දුක නැති උනත් කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති දුක් විඳින්න වෙනවනේ. සීත දැනෙනවා, උෂ්ණ දැනෙනවා, බඩගින්න පිපාසය දැනෙනවා. මෙන්න මේ අසංකත ස්වභාවයට පත් වෙන දවසට ඒ ස්කන්ධ පරිහරණය නිසා එන දුකද නැති වෙනවා. ඔය අසංකත ධාතුව කියනකොට අපිට නුවණ තියෙන්නට ඕනේ ස්කන්ධ පරිහරණයේ දුකද නිවෙන්නේ මේ බඳු ස්වභාවයෙන්. එතකොට සංකත පරමාර්ථයේ ස්වභාවය නැත්නම් සංකත ධාතුව ගැන ඉගෙන ගන්න ගියාම සංකත පරමාර්ථ ස්වභාවයයි ඉගෙන ගන්නේ. සංකත පරමාර්ථ ස්වභාවය අපි ඉගෙන ගන්නේ ඇයි කියන නුවණක් අපිට ආවොත් මොකක් සඳහා දෙන්නේ? ලෝකෙන් සත්ත්ව පුද්ගල භාවය නිසා එන දුකෙන් දහස් වෙන්න තියන්නේ අපිට කොතෙන්ට හිත තියලාද? සංකත පරමාර්ථයට හිත තියලා. ඔන්න දැන් බලන්න අපේ ජීවිතයේට කෙලෙස් නිසා එන දුක සහ ස්කන්ධ පරිහරණය කිරීම නිසා එන දුක කියලා දෙආකාර දුකක් පවතිනවා. ওই දෙආකාර දුක නිරුද්ධ කරන්න දෙආකාර ධාතුවක් නිරෝධ ධාතුවක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. සෝපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ නිබ්බාන කියලා. සෝපදිශේෂ නිබ්බාන කියන ධර්මතාවය සාක්ෂාත් කරගන්න තියෙන තැන තමයි සංකත පරමාර්ථය අවබෝධ වීමෙන් සාක්ෂාත් වීමෙන්. අනුපදිශේෂ පරිනිර්වාණය කියන ටිකටපත් වෙන්න සාක්ෂාත් කරගන්න තියෙන තැන තමයි මොකද්ද? අසංකත ධාතුව සාක්ෂාත් කිරීම. එතකොට යම් කෙනෙක් මේ ධාතු දෙක ඇති සැටියේ දකින්නවා කියනකොට සංකත ධාතුව කියන්නේ සකස් නොවුණු ස්වභාවයේ ඒක කුමන අර්ථය සඳහාද? අනුපදිශේෂ පරිනිර්වාණය කියන අර්ථය සාධනය සඳහායි. සංකත ධාතුව සකස් වෙච්ච ස්වභාවයේ සංකත ධාතුවේ අවබෝධය අපිට මොකද්ද ගෙනත් දෙන්නේ? සෝපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක් ස්කන්ධ ඉතිරිය තියෙද්දි දුකේ නිවීම ලබා දෙනවා කියලා අපි මේ ධාතු දෙකත් සංකත ධාතුව මේ අසංකත ධාතුව මේ සංකත ධාතුව සහ අසංකත ධාතුවේ අවබෝධයෙන් අපේ ජීවිතවල මේ දුක් මට්ටම් ගෙවෙනව නේද කියන දැනුම අපිට තියෙන්න ඕනේ. මව් මැරීම, පියා මැරිලා, දුව පුතා මැරිලා ලෙඩ වෙලා, එතකොට තමන් ලෙඩ වෙලා, මහලු වෙලා, මරණයටපත් වෙලා, ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සංපයෝග කියලා යම් තාක් මේ දුකක් තියෙයිද මේ සියලු දුකේම නිස්සරණය, මේ සියලු දුක නැතිවීම නැති කරන්න තියෙන තැන මොකද්ද? සංකත පරමාර්ථ ධර්මයන්ගේ අවබෝධයට හිත තියලා. ඒ කිව්වේ අපි මාතෘකා කළ සංකත ධාතු කියන තැන පිරිසිඳ දැකලා. ස්කන්ධ පරිහරණයේ දුක මම නැවත මතක් කරන ස්කන්ධ පරිහරණයේ දුක නැති වෙනවා අසංකත පරමාර්ථයේ අවබෝධයෙන් අසංකත පරමාර්ථයේ සාක්ෂාත් වෙන දවසට. ඒ සඳහායි මේ බහුධාතුක සූත්‍රයේ ආනන්ද මේ ධාතු දෙකයි සංකතයච ධාතු අසංකතත ධාතු කියලා මතක් කළේ. හරි. දැන් උතනදී තීරුම් ගන්නට හොඳ ක්‍රමයක් අපිට එනවා මේකෙදී. ඒ කියන්නේ දැන් අපි දැක්කා මේ ධාතු දෙක තියෙන්නේ දෙආකාර දුකේ නිස්සරණයක් සඳහායි කියලා මතක් කළානේ. ඒ කියන්නේ අද දවසේදී අපේ පැවැත්මට කියන්නේ ලෝකේ කියලා. සියලු ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් යුක්ත වෙලා ලෝකේ සියලු බැඳුම් වලින් බැඳිලා තියෙන පැවැත්මක් අපේ ජීවිතය. එතකොට
මේ ලෝකෙ මිදිලා ලෝකෝත්තර වෙන්න යන ගමනේදී ලෝකෙන් එතර වෙන්න යන ගමනේදී ඉස්සෙල්ලාම අපිට යන්න වෙන්නේ කොතෙන්ටද? ලෝකේ කෙලවරට. ලෝකේ කෙලවර කියලා කිව්වේ අනර සංකත ධාතු කියන තැන අවබෝධයට යථාර්ථයට. මෙන්න මේ සංකත ධාතුව ගැන තියෙන අවබෝධය තමයි අපේ මේ ලෝකෙ තුල තියෙන සියලුම දුකෙන් නිදහස් කරලා නැවත මෙබඳු ලෝකයක් හදන්න තියෙන සමුදයෙන්ද නැත්නම් තණ්හාවෙන්ද අපිව නිදහස් කරලා දෙන්නේ. ඒකයි දුක පිරිසිඳ දකින්නකොට සමුදය දුර වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා කියන පරයයක් තියෙනවා. මෙතනදී මම එක කොටසක් ඕගලන්ට පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ ටික හොඳට හිතෙන් ධාරණය කරගන්න. හිතෙන් ධාරණය කරගෙන නිතරම ඊට අනුව හිතඬ හිත මෙහෙවන්න උත්සාහවත් වෙන්න. කිසිදු වෙහෙසක් නැතුව ඕගලන්ට මේ ලෝකේ තියෙන සියලු බැඳීනුත් අඩු කරගෙන නැති වෙලා දුකත් නිරුද්ධ වෙලා මේ ලෝකේ කෙරවලට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට මොකද්ද කරන්න ඕනේ අපි? ඒ තමයි ඉස්සෙල්ලාම සංකත පරමාර්ථ ස්වභාවය ඉගෙන ගන්න ඕනේ. දැන් මම ඉස්සෙල්ලා සංකත ධාතුව කියන දේ මතක් කළා. ධාතු කියලා කියන ස්වභාවය සංකත ස්වභාවය ගැන මතක් කළා. හේතුන්ගෙන් හා ප්‍රත්‍යයන්ගෙන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හැදුණු කිව්වහම සත්ව පුද්ගල නොවන පැවැත්මක් ගැන. මෙන්න මේ ස්වභාවය ඉගෙන ගත්තාම දැනගත්තාම අපිට ලෝකෙන් මිදෙන්න ඒකාන්තෙම පුළුවන්. මොකද ඒ දැනුම ඒ අවබෝධය හරහායි සම්පූර්ණ අවිද්‍යාව දුරු වෙන්නේ. හරි. එතෙන්දී අපි සංකත පරමාර්ථ ධර්මයන් කැටි කළා මම කියලා දෙන්නම්. ඒ හරහා දැන් කියලා දෙන්න යන්නේ ඔයගලන්ට මේ භාවනා කරන ආකාරය. මේ හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත පැවැත්ම තුල රූප කියලා යම්තාක් දෙයක් තියෙනම් ඒ හැම රූපයක්ම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියන ටිකකින් යම්තාක් කුසල වේවා අකුසල වේවා කර්ම තියෙනං විපාක තියෙනං ක්‍රියා කියලා යමක් තියෙන මේ හැම සිත්වලම තියෙන වේදනා සංඥා චේතනා කියන ටිකට කියනවා චෛතසික කියලා. කුසල් කියලා හෝ අකුසල් කියලා හෝ විපාක කියලා හෝ යම් සිත් තියෙනං ඒව ඔක්කොම කියන චිත්ත කියලා. චිත්ත චෛතසික රූප කියන තැනක තියෙන ධර්මතා ටික. මෙන්න මේ ධර්මතා ටික තමයි කැටි කළා අපි නාම රූපයි කියලා ඉගෙන ගත්තෙත් ඉගෙන ගන්නෙ. මම මේ ඔක්කොම කෙටියෙන් කියන්නේ මේ ඔක්කොම මොකද අහලා ඇති. මේම උගන්නන එකෙන් මේ රූප සතර මහා ධාතුයි විදින හඳුනන කල්පනා කරන දේ සිතුවිලි හිතන දැනගන්න කම සිතයි කියලා මෙහෙම වෙන් කර පෙන්වන්නේ මේ තුල පුද්ගලයෙක්වත් සත්වයෙක්වත් සත්ව පුද්ගල ආත්මීය භාවයක්වත් නැති හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් කියන කාරණාව කියලා දෙන්න.
මේ කියලා දෙන එකෙන් ලොකු අදහසක් දෙන්න මේ යන්නේ. ඔය කියලා දෙනවා කියන තැන ඔය ටික ඉගෙන ගැනීමෙන් ආශ්‍රයක්ෂය වෙන්නේ. මේ ටික ඉගෙන ගැනීම උදව් කරගෙන ආශ්‍රයක්ෂය වෙන්නේ. ඒකෙන් මතක් කළේ මෙන්න මේ සංකත ස්වභාවය සංකත ධාතුව ඉගෙන ගත්තාම ඕගොල්ලන්ට ඉගෙන ගන්න කෙනාට කැටි කරලා නුවණක් එනවා. ඇහැට යම් රූපයක් පෙනෙනවා නම් පෙනෙන තැනක පෙනෙනවා කියන සිද්ධිය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ධර්මතා ටිකකින් කියන උත්තරේ ලැබෙන්නයි. කනට ශබ්දයක් ඇහෙනවා කියනකොට ශබ්දයක් ඇහෙන තැනක ශබ්දය කියන්නේ මොකක්ද? කන කියන්නේ මොකක්ද? ඒ දින නිසා හටගත් හිත කියන්නේ මොකක්ද? ඒ සිතේ හටගත් ධර්මතා කියන්නේ මොකක්ද කියන උත්තරය යෝගලන්ට ලබා දෙන්නේ. මේ ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයක්. මොකක්ද? අපිට බාහිර ආයතන හයම සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි ශුන්‍යයි. හැබැයි ඒ ආයතන හය තුල සත්වයක් පුද්ගලික ආත්මයක් තියෙනවා කියන දැනුමක් අපිට ඇති වෙලා තියෙනවා කියන උත්තරයක් දෙන්නයි. ඔන්න ඒක පැහැදිලි නැත්තම් ගැඹුරු නම් මම තේරෙන විදිහකට තව පැත්තකින් කියලා දෙන්නම්. මේ හැම කතාවකින්ම කැටි කළා ගත්තොත් ඔය 13ගේ ස්වභාවයේ ඉඳලා පරමාර්ථමය ස්වභාවයන්ගේ ඉඳලා මෙච්චර විස්තර කළා තථාගතයන් වහන්සේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුපාද වශයෙන් පැහැදිලි කළා පෙන්වන්නේ සියල්ලම සම්පූර්ණණය කළා ගත්තාම එක අර්ථයක් කියන්නයි. එක අර්ථයක් කියන්නයි. අපිට ඇහැට පෙනෙන තැනක තියෙන්නේ ඇස් ඉදිරි පිටට එන්නේ හැම වෙලාවෙම සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත නොහැකි අනාත්ම වූ රූප මාත්‍රයක්, ශබ්ද මාත්‍රයක්, ගන්ධ මාත්‍රයක් කියන ටික පෙන්වන්නයි. ඒක පෙන්වන්නේ ඇයි? අපිට අපිව පෙන්වන්න. අපිට පෙනෙන්නේ අපිට තේරෙන්නේ ඇහැට පෙනෙන පැත්තේ තව සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලානේ. හඬක් ඇහෙනකොට තව සත්වයන්ගේ හඬවල් පුද්ගලයන්ගේ හඬවල්නේ අපිට ඇහෙන්නේ. මේ තථාගතයන් වහන්සේ බාහිරයේ ඉඳලා පෙනෙන ඇහෙන පැත්තේ තියෙන පෙනෙනවා ඇහෙනවා කියන දේවල් නිර්මාණය වෙන්නේ කොහොමද? නිර්මාණය වෙලා තියෙන තැනක අඩංගු ධර්මතා මොනවද කියන එක පෙන්වන්නයි ওই චිත්තචෛසික රූප කියලා පෙන්වුවේ. එහෙම පෙන්න ආවේ මේ පැත්තේ තියෙන ශුන්්‍යතාවයක් කියන එක පෙන්වන්න. ඒ පැත්තේ ශුන්්‍යතාවයක් තියෙන තැනක ඒ ශුන්්‍යත ස්කන්ධ ටික සත්‍යයක් පුද්ගලික කියන හැඟීමක් Tamanට ඇති වෙලා තියෙනවා කියන කාරණාව පෙන්වන්නයි. මම තව පැත්තකින් ගත්තොත් ටීවී එකේ රූපයක් පේනවනේ. හරි. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා හොඳට පෙන්වන රූපේ පැත්තෙන් පෙන්නලා ඇස් ඉදිරි පිටට එන්නේ මහ භූතයන්ගේ රූපයක් වූ වර්ණ සටහන. සත්ත්ව පුද්ගල නොවන රූපෙකුයි ඇස් ඉදිරි පිටට එන්නේ. හරි. ඒ බඳු රූපයක් එනකොට ඒ රූපෙට අපි හිතනවා කොහොමද? සත්වයක් කියලා අපි හිතනවා. සත්වයක් කියලා හිතලා සත්වයක් කියලා දැනගන්නවා. සිතේ ක්‍රියාකාරී දෙකයි.
සිත කියලා කියන්නේ චින්තෙන්ති විජානන්ති චිත්තං. චින්තෙන්ති විජානන්ති චිත්තං. හිතන්නේ දැනගන්නේ සිතයි. දැන් ඉදිරියෙන් තියෙන රූපයක්. හැබැයි මේ රූපේ හැදිලා තියෙන්නේ කන බොන ආහාර පාන කින ටිකෙන් කෙස්ලොම් නියද සම්මස් කියන කොටස් ටිකකින් පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන්ගේ ආපු හැඩතලයක්. හරි. ඒ රූපෙට මම හිතුවොත් උපාසකම්ම කෙනෙක් කියලා. හිතපුවාම දැනගන්න උපාසකම්ම කෙනෙක් කියලා. දැන් අර ටීවී එකේ තියෙන රූපය ඒ රූපය කෙනෙක් කියලා මට දැනුමක් ඇති වෙලා තියෙනවා. හොඳට බලන්න මේ තථාගතයන් වහන්සේ මේ පැහැදිලි කරන්න දෙන්නේ ඒක. අපි හිතාගෙන ලෝකේ කියලා කියන්නේ රූපය කෙනෙක් ඉන්න හින්දා මට කෙනෙක් කියන දැනුමක් ඇති වෙලා තියෙනවා කියලායි ලෝකයා හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ එහෙම තැනකින් නෙමෙයි. රූපය අනාත්මයි. අනාත්ම රූපයට තමන් කෙනෙක් කියලා හිතලා, ඒ කියන්නේ ඒ රූපේ කෙනෙක් හැටියට තමන්ම හිතලා ඒ රූපේ කෙනෙක් කියලා තමන් දැනගන්නවා. දැන් මට රූපය කෙනෙක් කියලා පෙනෙනවා. මට රූපය කෙනෙක් කියලා දැනෙනවා. මට රූපය කෙනෙක් කියලා දැනෙන්නේ රූපේ කෙනෙක් හින්දා නෙමෙයි, රූපේ කෙනෙක් කියලා දැනගන්න විදිහට තමන් හිතපු හින්දායි කියන කාරණාව පෙන්වන්නයි. මේ සංකත ධාතුව බලන්න කියන එකෙන් පෙන්වන්නේ සංකත ධාතුව පිරිසින් දකින්න ගියාම පෙනෙන පැත්තේ තියෙන්නේ චිත්ත චෛතසික රූප කියන ධර්මතා ටිකක් පෙන්වනවා. සිත කියලා කියන්නේ හිතන්න පුළුවන් දැනගන්න පුළුවන් ලක්ෂණය. චෛතසික කියන්නේ අරමුණක් විඳින හඳුනන හිතන ලක්ෂණය. රූප කියන්නේ මහ භූත හෝ උපාදාය රූප. ඔන්න ඔය ටික තමයි පෙනෙනවා කියන සිද්ධිය තුල තියෙන. දැන් ටීවී එකේ යමක් පෙනෙනවා කියනකොට තියෙන්නේ අනාත්ම ධර්මතාව ටිකක්. පෙනෙන දෙයට තව පුද්ගලයෙක් සත්වයක් කියලා අපිට හිතන්න පුළුවන්, අපිට දැනගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එක දෙයක්. මොකද්ද? ලෝකය කියන එක තියෙන්නේ තමන්ගේ පැත්තේ. මේ දුක හැදුණු ලෝකය නැත්තම් ප්‍රඥප්තිය සම්මත සත්‍ය කියන එක තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ තමන්ගේ පැත්තේ කියන එක කියන්නයි. ඒ කියන්නේ තව සත්වය පුද්ගලයෝ ඉන්නවා කියලා කෙනා කෙනාට හිතෙනව නේද? කෙනා කෙනාට තේරෙනවනේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙච්චරයි. ඔබට පේනවා, ඔබට තේරෙනවා තව ඉස්සරහ කෙනෙක් ඉන්නවා කියලා. ඉස්සරහ කෙනෙක් ඉන්නවා කියලා තේරෙන්නේ ඉස්සරහ කෙනෙක් ඉන්න හින්දායි කියලායි අපි හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඉස්සරහ කෙනෙක් ඉන්න නිසා නෙමෙයි ඇස් ඉදිරියට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ අනාත්ම ධර්මතාවයක්. ඒ අනාත්ම ධර්මතාවයේ ආරම්භය කෙනෙක් ඉන්නව, පුද්ගලයෙක් ඉන්නවා කියලා තමන්ම හිතපු හින්දායි, හිතන හින්දායි තමන්ට කෙනෙක් ඉන්නවා වගේ පේන්නේ. අපි කියමු දැන් මේ පේන වස්තුව, අනේ මේ ඉලත් තට්ටුව ගොඩාක් වටිනවා කියලා මම හිතුවොත් මේක වටිනවා දෙයක් හැටියට මම දැනගන්නවා. දැන් මේ තියෙන වස්තුව මට වටිනවා වගේ පේනවා. එතකොට මේ වස්තුව වටිනවා කියලා මට පෙනෙනවද, වස්තුව වටිනවයි කියන එකයි වස්තුව වටිනවා කියලා මට පෙනෙනවයි කියන එකයි දෙකක්. මේ වස්තුව වටිනවා කියලා කියන්නේ මම එහෙම කියන්නේ ඇයි? මට වටිනවා කියලා පේන හින්දා. මේ ඉස්සරහා ඉන්නවා තව සත්වයේ පුද්ගලෝ කියලා කියන්නේ කවුද? මම. ඇයි මම කියන්නේ? මේ තව සත්වයේ පුද්ගලෝ ඉන්නවා කියලා මට පෙනෙන හින්දා. එතකොට මට තව සත්වයේ පුද්ගලෝ ඉන්නවා කියන එක පෙනෙනකම මන් තුල හැදුන හැටි තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ හැදුන හැටි කියලා කියන්නේ. ඒක පැහැදිලි කරලා දෙන්නයි මේ සංකත පරමාර්ථය පෙන්වන්නේ. ඒ කියන්නේ
සංකත ස්වභාවය කියන්නේ හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්තා කියනකොට දිගින් දිගටම ආපු දිගින් දිගට යන ආත්මයක් තියෙනව නෙමෙයි. ඒ දේ නොවන දේවල් රාශියක් එකතු වෙලා හැදිච්ච පැවැත්මක්. දැන් අපි පුද්ගලයෙක්, සත්වයෙක්, මිනිසෙක් කියලා කියනකොට මනුස්ස නොවන කොටස් රාශියක් එකතු වෙලා හැදිච්ච රූපයක්. කේස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියලා මේ වගේ කොටස් රාශියක් එකතු වෙලා හැදිච්ච රූපයක් තමයි මොකද්ද? කය. එතකොට ඒබඳු කය ආරම්භය තව සත්වයක්, තව පුද්ගලයෙක් ඉන්නවා කියන දැනුමක් මට ඇති වෙලා තියෙයි. එතකොට මම කතා කරන්නේ, හිතන්නේ, කියන්නේ, කරන්නේ මගේ දැනුමේ. තව කෙනෙක් ඉන්නවා කියලා මට හිතෙන හින්දා, මට පෙනෙන හින්දා මම තව කෙනෙක් ඉන්නවා කියලා හිතනවා, තව කෙනෙක් ඉන්නවා කියලා කියනවා, ඉන්නවා කියලා කටයුතු කරනවා. ලෝකයේ කියන එක කෙනා තුල උපදින ධර්මතාවයක්. ඒකට කියන පංච උපාදානස්කන්ධ ලෝකය කියලා. එතකොට මෙන්න මේ ලෝකයේ ඇත්ත වුණා කියලා කියන්නේ ඉදිරියෙන් කෙනෙක් ඉන්න නිසයි මට කෙනෙක් ඉන්නවා කියලා පේන්නේ කියන තැනක නොදුනුවත්කමින් ජීවත් වෙන එකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එයා හිතන්නේ මට කෙනෙක් ඉන්නවා කියලා පේන්නේ තව කෙනෙක් ඉන්න හින්දාමයි. මුකුත් විස්තර දන්නේ. හැදුනේ මෙහෙම මට පෙනෙනකම හැදුනේ කොහොමද? හැදෙන්න හේතු වෙන තැනක තිබුණු ධර්මතා මොකද්ද? කිසිම දෙයක් දන්නේ නැහැ. අවිද්‍යාව කියලා කියන්නේ කෙනෙක් මට පේනවා. මට කෙනෙක්ව පේන්නේ කෙනෙක් ඉන්න හින්දා. මට රත්තරන් ගොඩක් වටිනා වස්තුවක් පේනවා. මට වටිනා වස්තුවක් පේන වටිනා වස්තුවක් තියෙන හින්දා. කියලා දන්න හින්දා ඒට එහා දැක්මක් නැති හින්දා ඇත්තම කරගෙන කවදාවත් Tamanගේ මනස හදාගන්න වැරද්දක් අඩුපාඩුවක් පේන්නේ. ඇත්තටම ඉන්න තියෙන දේවල් විතරයි යට හම්බෙන්නේ. ඒවක ඇලීමෙන් බැඳෙමින් ගැටෙමින් ඉන්න එක තමයි ජීවත් වෙන එක තමයි ලෝකේ කියලා කියන්නේ. ඕක තමයි අවිද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ ලෝකේ ඇතිවෙච්ච හැටි දන්නවා. මොකද්ද ලෝකේ ඇතිවෙච්ච හැටි? එයා දන්නවා ඇස් ඉදිරි පිට රූපයක් එනවනම් එන රූපයක යථාර්ථය. අපි නිකම්ට කිව්වොත් පුද්ගලයෙක් පෙනෙනවා කියන තැනකන රූපයක් තිබුණොත් කන බොන බත් පාන් කවපිමුන් ඇට වගේ කොටස් ටිකකින් තමයි හැදුනේ. ඒකේ අන්තර්ගතයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි. භෞතික සැකස්ම කේස්, ලොම්, නියද, සම්මස්නහර කියන කුණප කොටස් ටිකක්. එළඹීම, වර්ණ සටහන. මෙන්න මේ වගේ ටිකක් තමයි රූපයක් කියන තැනක තියෙන්නේ. ඒබඳු දේ ආරම්භය, රූපයේ ආරම්භය සත්‍යයක්, පුද්ගලයෙක් හැටියට නැත්තම් කෙනෙක් ආත්මයක් කියන හැඟීම ඇති වෙන විදිහට හිතුවාම ඒ විදිහට දැනගන්නවා. එතකොට මේ ඉදිරියෙන් තියෙන වස්තුව කෙනෙක්, පුද්ගලයෙක් කියලා මට දැනුමක් ඇති වෙලා නේද කියලා දන්නවා. මට දැනුමක් ඇති වෙලා තියෙන්නේ එහෙම දැනුමක් ඇති වෙන විදිහට මම හිත හසුරුපු නිසා මිසක එහෙම කෙනෙක් ඉන්න හින්දා නෙමෙයි නේද කියලා දන්නවා. එපමණකින්ම අර අවිද්‍යාවේ ගැඹුර අඩු වෙලා. එයා දන්නවා කවදා හරි දවසක මේ ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ දුක් විඳින ගැටේ ගහගෙන තියෙන්නේ තමන්මයි කියලා දන්නවා. මේ රූපේ වෙනස් වෙනකොට අනේ අහවල් කෙනා ලෙඩ වුණා නේද, මැරුණා නේද කියලා මට දුක එන්නේ මම ඒ රූපේ කෙනෙක් හැටියට දකින්නකම හින්දායි තාම කියන නුවණ යට තියෙනවා. එතකොට එහෙනම් මේ දුකට හේතුව ඒ රූපේ විපරිණාම වෙච්ච එක නෙමෙයි, ඒ රූපේ වටිනාකමට පෙනෙන මගේ මනස කියලා උත්තරයක් එනවා. කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ වස්තුවම වටිනවා කියලා. ඒ වස්තුව වටිනවා කියලා දැනෙනකම මන් තුල ඇති වෙලා කියලා දැක්කොත් මේ වස්තුව නැති වෙච්ච දවසට දුක ආවේ මොකක් හින්දාද කියලාද පේන්නේ? ඔන්න දැන් කරුණු දෙකක් තියෙනවා. එක්කෙනෙක් ඉන්නවා මේ වස්තුවම වටිනවා, ඒක වටිනාකමත් මට දැනෙනවා. මට වටිනාකම දැනෙන්නේ මේ වස්තුව වටිනා නිසාමයි කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා. ඒ වගේ වෙලාවකදී
මේ වස්තුව නැති වුණොත් මොකද වෙන්නේ? වටිනා වස්තුව නැති වෙච්ච නිසා දුක එනවා. එයාට වෙන බේරෙන්න ක්‍රමයක් නැහැ. ඊගාව කෙනා දන්නවා මොකද්ද? මේ වස්තුව වටිනවා කියලා මට පෙනෙනවා. මට දැනුමක් ඇති වෙලා තියෙනවා. එතකොට වස්තුව නැති වෙනකොට වටිනා දේ නැති වෙච්ච දුකත් මට දැනෙනවා. එතකොට දුකට හේතුව හැටියට පෙනෙන්නේ දකින්නේ මොකද්ද යාට? මේ වස්තුව වටිනවා කියලා පෙනෙන කම මගේ. යම් වෙලාවක මේ වස්තුව වටිනාකමට පෙනෙන කම මං අතින් ගෙවුණු. දැන් රුපියල් 5000ක් කියන කඩදාසිය වටිනවා කියලා මට දැනෙන හින්දානේ මං තණ්හා කරන්නේ. දැන් අපි හිතුවොත් මේ කඩදාසියම වටිනවා කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් එයා දකින්නේ මේ කඩදාසියෙන් වටිනවා කියලා හිතාගෙන ඉන්නකොට මොකද කරන්නේ? කඩදාසිය ආරක්ෂා කරනවා. වටිනා දේ නැතිවීමෙන් නැති වුණු දුක එනවනේ. හරි. වටිනා දේ නැතිවීමෙන් එන දුක වළක්ව ගන්න එයාට තියෙන එකම ක්‍රමය මොකද්ද? වටිනා දේ ආරක්ෂා කරන එක. අර කඩදාසිය ආරක්ෂා කරන එක. දෙවැනි එක්කෙනා මේ කඩදාසිය වටිනවා කියලා දැනුමක් මට ඇති වෙලා. එතකොට කඩදාසිය වටිනවා කියන දැනුමක් තියෙනවා. හැබැයි තාම කඩදාසියනේ වටින්නේ. ඒ හින්දා කඩදාසියත් රකින්නවා මේ කාලේදී මේ නොරකින්නව නෙමෙයි දැනුමකුත් තියෙයි. හැබැයි එයා දන්නවා මේ දුක අයින් කරගන්න ක්‍රම දෙකක් තියෙයි. කඩදාසිය වටිනවා කියන කඩදාසිය ටිකක් කල් තියාගෙන රැකගෙන ඉඳලා දුක නැතුව ඉන්න පුළුවන්. හැබැයි කඩදාසිය තියෙද්දි මේක වටිනවා කියලා දැනෙනකම ගෙවා ගත්තොත් සදහටම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා ක්‍රම දෙකක් හම් වෙනවා යාට. උන් කියන එක තේරුණාද දන්නේ. එතකොට මට පෙන්වන්න ඕනකම තිබුණේ මෙච්චරයි. මේ සංකත ධාතු අසංකත ධාතු කියන එකකින් සංකත ධාතුව කියන තැන අවබෝධ වුණාම අවබෝධ කරගත්තාම අපිට දැනෙන එක දැනුමක් එනවා. ඒ තමයි මොකද්ද? බාහිර සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා කියලා අපිට දැනුමක් ඇවිල්ලා කියන නුවණක් එනවා. සංකත ධාතුව අවබෝධ නැත්තම් සංකත ධාතුව කියන එක මොකද්ද කියලා දකින්න නැතිකොට වෙන්නේ බාහිර සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා කියන දැනුමයි යාට තියෙන්නේ. තියෙන දේවල් වලට මමත් බැඳිලා ඉන්නවා. ඉන්න අය එක්ක මමත් යාළු වෙලා ඉන්නවා වගේ තැනකින් තමයි යාට තේරෙන්නේ. ඒක තමයි ලෝකෙ කියලා කියන්නේ. නමුත් සංකත ධාතුව කියන එක තේරුම් ගන්න එයාට සංකත ස්වභාවයේ ඇති ශුන්‍යතා ස්වභාවය, ශුන්‍යත ලක්ෂණය. ඒ වගේම අපනිහිත ලක්ෂණය. අපනිහිත කියලා කියන්නේ ප්‍රාර්ථනා වශයෙන් ගත යුතු අප්‍රණදී. ප්‍රාර්ථනා වශයෙන් ගත හැකි කිසිවක් නැහැ කියන ලක්ෂණයේ ස්වභාවය තේරෙනවා. ඒක තේරෙන්නේ මොන කෙනාටද? සංකත ස්වභාවය ටික හරි අවබෝධ වෙන කෙනාට. ඔන්න ඔය අවබෝධය ලබා දෙන්නයි තථාගතයන් වහන්සේ මෙන්න මේ ධාතුන්ගේ කුසලතාවයක්, ධාතුවේ දක්ෂතාවයක් ඇති කරගන්න කියන කාරණාව පැහැදිලි කරන්නේ. සංකත ධාතුව කියන එක පැහැදිලි කර නොගත්ත කෙනාට කිසිම දවසක දුක කියන එක, පංච උපාදානස්කන්ධ දුක කියන එක තණ්හාව නිසා උපන්න එකක්. මේ දුකට හේතුව තණ්හාව, පංච උපාදානස්කන්ධ දුක කියන එක ලෝකේ නේද කියන කාරණාව තේරෙන්නේ නැහැ. අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව එයා ලෝකය දකින්නේ පංචායතනෙ. පංචායතනෙ කියන්නේ ඇහැට එපිටින්, කනට එපිටින්, නාසයට එපිටින් ලෝකය කියලා යමක් තියෙන හින්දා ලෝකයේ කියලා දෙයක් තියෙනවා කියලා දැනුම මට ඇවිල්ලා කියලා හිතාගෙන ඉන්නේ. අන්නර පරම මෙතන බොහෝම සියුම්ම සිද්ධියක් මම මේ කතා කරන සිද්ධිය. ඒ කියන්නේ
මොනම විදිහකටවත් මේ අවබෝධයකින් තොරව ජීවිතයකට දුක අයින් කරගන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ ටීවී එකේ තියෙන රූපය කෙනෙක්මයි කෙනෙක් ඉන්න හින්දා කෙනෙක් පේනවා කියන තැනක කෙනෙක් ඉන්නවා කියන එකයි තව ඒ රූපේ කෙනෙක් නෙමෙයි හැබැයි ඒ රූපේ කෙනෙක් කියලා මට පේනවා කියන තැනකයි කියලා දෙකක් තියෙනවා. දැන් තිරසංගත සතෙක් ටීවී එක දිහා බැලුවොත් මොකක් වෙයිද? කෙනෙක් ඉන්න හින්දාම කෙනෙක් පේනවා වගේ තැනකින් තමයි යාට තේරෙන්නේ. අපි බැලුවොත් අපිට තේරෙන්නේ ඒ රූපේට කෙනෙක් ඉන්නවා කියලා අපිට පේනවා. හැබැයි අපි දන්නවා නුවණින් ටිකක් ගැඹුරින් බැලුවොත් කෙනෙක් එතන ඉන්නවා නෙමෙයි අපි කෙනෙක් ඉන්නවා කියලා අසුරු කරලා තියෙන්නේ. ඔන්න ඔය වගේ තමයි දැන් ලෝකේ කියලා කියන්නේ අපිට පේනවා තව පුද්ගලයෙක් තව සත්වයක් ඉන්නවා කියලා. හැබැයි දුක නිවාගත ලෝකෝත්තර වෙච්ච උත්තමයෙකුට පේන්නේ අනිත් පැත්ත. මොකද්ද? ඇස් ඉදිරි පිටේ තියෙන රූපයත් පේනවා. ඒ රූපය ආරම්භය කෙනාගේ මනසේ ගොඩනගෙන ආකල්ප සංකල්පයක් තියෙනවා. එතකොට අනාත්ම රූපයක් ඇස් ඉදිරි පිටේ තියෙනකොට ආත්ම සංඥාවක් ඇති කරගෙන ඉන්නව නේද කියන දැක්මක් තියෙනවා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා කියලා මේ ආයතන ටික අනාත්මයි කියලා පෙන්නනවා. ඒ අනාත්මයි කියලා පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ ඒවා ආත්ම විදිහට දකිනකම කෙනාගේ මනස පැත්තේ තියෙන හිඳයි. අපි ලෝකේ කියලා කියන්නේ රූපේ පැත්තේ ආත්ම දේවල් තියෙන හින්දා ආත්ම විදිහට පේනවා වගේ තැනකින්. ඉතින් මෙන්න මේ අපිට දුක එන දුක ආපු දුක ඇති කරන හේතුව උ තණ්හාව හැදෙන මේ පැවැත්ම තියෙන්නේ සම්මත සත්‍ය තුල. මම අර මුදල් නෝට්ටුවට උපමා කරලපු උපමාවෙම බලාගන්නකො. නෝට්ටුව ඉරුණාම දුකයි නෝට්ටුව තිබුණොත් තණ්හාවයි. තිබුණොත් තණ්හාව නැති වුණොත් දුක. දෙපැත්තෙම බේරෙන්න බෑ. එකක් දුක වෙලා එකක් දුකට හේතු වෙලා. එතකොට ඒ සම්මත සත්‍ය නිසා එන දුකෙන් නිදහස් වෙන්න තියනවා මොකද්ද? සංකත පරමාර්ථ සත්‍ය. සංකත පරමාර්ථ සත්‍යෙට හිත තබන්න. සංකත පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්න තමයි සංකත ධාතු අවබෝධ කරගන්නවා කියලා කිව්වේ. ඊට පස්සේ සංකත ධාතු අවබෝධ කරගෙන සම්මත සත්‍යෙන් එන දුක අයින් කරලා වැඩ ඉන්න ජීවිතයකට කියන සෝපදිසිස නිබ්බාන. තව පරියායකින් ගත්තාම රහතන් වහන්සේ අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා. හැබැයි ඒ උනාට කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති වේදනාව ඉඳින්න වෙනවා. දුක් ස්කන්ධයන්ගේ ඉපදීම තාම වෙනවා. අසංකත ධාතු කියපු තැනට හිත තබල තමයි අසංකත පරමාර්ථය සාක්ෂාත් කරගන්න වෙන්නේ. ඒ අසංකත ධාතුව සාක්ෂාත් වීමෙන් තමයි කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති සියලු දුකත් නිදහස් වෙන්නේ. සෝපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ කියන නිබ්බාන කියන මේ දෙආකාර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න තියෙන අවබෝධී අවස්ථා දෙකක් හැටියට දකින්න සංකත ධාතු සහ අසංකත ධාතු කියන්නේ. ඒ අවබෝධයේ ඇතිවීමෙන් අනුක්‍රමයෙන් අපේ ජීවිතයේ දෙආකාරකින් දුකේ නිරෝධයට යනවා. ඒ තුලින් සමස්තයක් වශයෙන් පෙන්වන එක සිද්ධියක් අන්තිමට නිර්වචනය වෙලා තිබුණේ මොකද්ද? ලෝකය කියන එක පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන එක තමන්ගේ පැත්තෙන් බලන්න කියන එකයි පෙන්වන්නේ. මේ සියලුම කතා ටිකෙන් තථාගතයන් වහන්සේ අන්තිමටම කැටි කළා පෙන්වන එක දෙයක් තියෙන්නේ මොකද්ද? ලෝකය කියන එක බුදුරජාණන් වහන්සේ පනවන්නේ තමන්ගේ පැත්තෙන්.
ඉමස්මින් ව්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි සංඥාව සහිත මනස සහිත බඹයක් වමුණු ශරීරයේ තුලම මම ලෝකේද පනවමි ලෝක සමුදයද පනවමි ලෝක නිරෝධයද පනවමි ලෝක නිරෝධගාමිනී පටිපදාවද පනවමි. ඇයි මේ බුදුරජාණන් වහන්සේ එහෙම පෙන්වන්නේ? එකවි කෙනාගේ පැත්තෙන් බලන්න කියලා. අපි හුරු වෙලා තියෙන්නේ බාහිරේ ඉඳලා තමන්ගේ පැත්තට එන්නනේ. බාහිරේ ඉඳලා තමන්ගේ පැත්තට එනකොට හම්බ වෙන්න ඕනේ මෙහෙම දෙයක්. අනාත්ම වූ ශුන්්‍යත වූ ස්කන්ධ ටිකකුත් ඒකට කෙලස් ටිකක් ඇති කරගත්ත කමකුත් ඒ නිසා තමන්ට මේ ශුන්්‍යත ස්කන්ධ ටික නිසා කෙලස් සහගත අත්දැකීමක් ආපු හැටි තමයි දැනගන්න වෙන්නේ. ඊට පස්සේ තමන්ගෙන් එළියට යනකොට තමන්ට කෙලින්ම හම්බ වෙන කෙලෙස් සහගත ලෝකයක් කියන එකයි. තමන්ට රූපේ පෙනෙන කම සහ රූපයක් තමන්ට පෙනුණු කම කියන කාරණා දෙකක් තියෙනවා. අපිට කෙලින්ම බලනකොට හම්බ වෙන්න තියෙන්නේ මොකද්ද? බලනකොට තව පැත්තෙන් ගත්තොත් උකට අපි මෙහෙම වචන කිව්වොත් බලනවා සහ පෙනෙනවා කියන සිද්ධිය. පෙනෙන්න තියෙන්නේ කොහොමද අපිට? පෙනෙන දේ අරබය දැනගන්නේ කොහොමද අපි? ඊට පස්සේ දැනගත දෙයකින් බලන්නේ කොහොමද අපි? කියන සිද්ධිය තව පැත්තකින් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ භාවනා කරනකොට ඔය ඔක්කොම කැටි කරලා මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් කරන්න. දැන් මේ හැම සිද්ධියකම මතක් කළේ තමන් තුල ලෝකයේ ඉපදිලා තියෙන ආකාරය පෙන්වන්නයි ධාතුව ශුන්්‍යතාවය නිස්සරණ ආයතන ටික පෙන්නලා තමන් තුල ලෝකයේ ඇතිවෙච්ච ආකාරයේ ලෝකයේ කියන එක තමන් තුලයි තියෙන්නේ කියන එක පෙන්වනවා. දැන් අපි භාවනා කරන්න හදනකොට භාවනා කරනවා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා කාය වචන දෙක සංවර කරගන්න පුළුවන් විදිහේ පැවැත්මකට එළඹෙන එකටයි අපි සීලය කියලා කියන්නේ. ඒක පන්සිල් වෙන්න පුළුවන්, ආජීවස්තමක සීලය වෙන්න පුළුවන්, උපෝසත අෂ්ටාංග සීලය වෙන්න පුළුවන්. කාය වචනේ සංවර කරගන්න සීලයක සමාදන් වෙලා ඊට පස්සේ අර හිතේ කතා කරන ගතිය නීවරණ ධර්ම අඩු වෙන විදිහට කතා කරන ගතිය අඩු වෙන විදිහට හිත චිත්ත සමතයක පිහිටුවා ගන්න හැම වෙලාවෙම ටිකක් උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය කියන කමඨහනක් වඩන්න. ඒකෙදිත් තමන්ට පුළුවන් සබ්බත්තික භාවනා පරිහාරීය භාවනා කියලා දෙආකාරයකින්. ඒ කියන්නේ එකම කමඨහනක් තමන් නිතරම ආසේවනය කරන කමඨහන හැටියට පුරුදු කරන්න කෙනෙකුට පුළුවන් වුණා. උදාහරණයක් හැටියට ගන්නකො මෛත්‍රී කමඨහන කියලා. උදේ පාන්දර නැගිට වෙලේ ඉඳන් ටික ටික හුරු කරනවා. ගෙදර දොරේ වැඩ කටයුතු කරද්දී වළම්පිකන් ටික හොදද්දී මහ ගැඹුරු දෙයක් නෙමෙයි. හිත ඇතුළතින් අලුතෙන් කෙලෙස් අත්දැකීම් නොයන්නත් ඇතුළතින් කෙලෙස් අරමුණු සිහිපත් කර හිතට ඉන්න බැරි වෙන්නත් උපාය පිණිස සියලු සත්වයන් නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා ගොඩාක් නෙමෙයි එහෙම කෙටියෙන් එතන මෛත්‍රී මානසිකාරයකට හිත නම වැඩ කටයුතු කරනවා. අමතක වෙලා යනවා. ආයෙත් මතක් කරලා ගන්නවා. ආයෙත් අමතක. ඔහොම අමතක වෙලා යනවා ආපහු මතක් කරනවා කියලා එකක්ම හුරු කරන්න උත්සාහවත් වෙනවා. උදේ ඉඳන් හවස් වෙනකම්ම යද්දි එද්දි ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ භාසිතේ තුන්නින් භාවේ කියන මේ හැම තැනකදීම අමතක වෙලා යනවා ආයෙ මතක් කරලා ගන්නවා. ඔහොම හුරු කළා ආශේවනය කරන කමටනක් අදා ගන්න. ටිකක් දවස් යනකොට මේකේ හුරුව ඉබේම යහට එනවා. ඒ තුලින් විශාල රැකවරණයක් Tamanට හම්බ වෙනවා. නීවරණ ධර්ම දුරු වෙලා අලුතෙන් කෙලෙස් ඇතුළට ඇති වෙන එකත් ඇතුළතින් කෙලෙස් සහගත සිතුවිලි උපදින එකත් දෙක අතහැරෙනවා. මෙන්න මේ වගේ උපායක් කරන්න. එහෙම භාවනා මානසිකාරයකින්දී මේ වැඩ කටයුතු කරනවා.
එක තැනක ඉඳගෙන ඉන්න පුළුවන් ටික විවේක වෙලාවක් ආවහම ඉඳගෙන ඉන්නකොට එයාට බාහිර සත්‍යය පුද්ගලයෝ ඉන්නවා කියලා සිහි වෙනවනේ හිතෙනවනේ. එතකොට ඒක විදර්ශනා කරනවා. අපි කියමුකෝ කොහේ හරි ඉන්න දරුවෙක් මතක් වෙනවා. තමන්ගේ දරුවා මතක් වෙනකොටම දරුවා ඉන්නවා කියලා මට සිහි වෙච්ච එකක් නේද උනේ. ඒ කියන්නේ දැන් තමන් පෙන්නන්න ඕනේ බාහිර දරුවෙක් ඉන්නවා කියන තමන්ට දැනුමක් ඇති වෙලා තියෙනවා මිසක එහෙ දරුවෙක් ඉන්නවා නෙමෙයි දරුවෙක් ඉන්නවා කියලා දැනුමක් ඇති වෙලා තියෙනකම. ඒකෙදි බාහිර දරුවව සිහි වෙනකොටම එහෙම කෙනෙක් ඉන්නවා කියන දැනුමක් තමන්ට ඇති වෙලා තියෙනවා කියන එක සිහිපත් කරනවා. හිත පිළිගන්නේ හිත කියන්නේ කොහොමද නෑ ළමයා ඉන්නෝනේ කියන තැනකින් එතකොට ඒ අරමුණට නැඹුරු වෙනවා. නැඹුරු වෙලා කවදා හරි දවසක ඇස් ඉදිරිපිටට ආවනම් ආවේ කන බොන ආහාරයෙන් හැදුණු බත්පාන් කවුපුම්කට කියන කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන කුණප කොටස් ටිකකින් යුක්ත රූපයක්. ඒ රූපේට මම මේ මගේ දරුවා නේද කියලා හිත හැසිරෙව්වහම මම හිතන ආකාරයත් ඒ රූපය දෙකම එකට එකතු කරලා ඒ රූපේ දරුවා කියලා දැනගන්න කමක් ඇති වුණා නේද? ඒ දැනුම නේද මම මේ සිහි කෙරුවේ දැන්. එතකොට දැන් දරුවා ඉන්නවා කියලා Taman සිහි කරන්නේ Tamanගේ හිතේම අත්දැකීම කියලා දන්නවා. මෙහෙම සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම හැදුනේ මෙහෙමයි කියලා දන්නවා. ඔය ටික ඔහොම විවර කරලා පෙන්නකොට ටිකක් එයාට දැනුමක් එනවා බාහිර ඒ රූපේ දරුවා කියලා දැනුමක් මට ඇති වෙලා තියෙනව නේද කියන නුවණක් එනවා. ඒ බව පෙන්වේ නැත්තම් ඕගලන්ට හිතෙන්නේ දරුවෙක් ඉන්නවමයි කියලායි. ඒ කියන්නේ දුක කියන එක අපිට ඇත්තම වෙලා තියෙන්නේ. නමුත් දුක කියන එක නිරුද්ධ වෙන්න ඕනේ. දුක කියන එක බොරුවක් කරන්න ඕනේ. ඒකෙන් කිව්වේ දරුවා ඉන්නවා අම්මා ඉන්නවා කියන අදහස තමන්ගාව තියෙන දැනුම විමසීමකට ලක් නොකළොත් එහෙම කෙනෙක් ඉන්නවා එහෙම දෙයක් තියෙනවාමයි කියන තැන ඇත්තම වෙලා මේ ඉන්නේ. යම් වෙලාවක එහෙම විමසලා බලනකොට තමයි මේ දැනුම බොරුවක් නේද? දැන් මේ මං කියවනේ සම්මත සත්‍ය බොරුවක් කියලා මේ දැනගත්ත ක්‍රමය තමයි සම්මත සත්‍යයටයි දැනගත්තේ. මේ දැනගෙන ඉන්න ක්‍රමයේ බොරුවක් කියලායි මේ කිව්වේ. සම්මත සත්‍ය බොරුයි කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. දැනගෙන ඉන්න ආකාරය බොරුයි කියන එකයි. සම්මත සත්‍ය නිසායි දුක එන්නේ කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. මේ දැනගෙන ඉන්න ආකාරයටයි දුක එන්නේ. මේ කඩදාසිය හරි වටිනා රුපියල් 5000ක් කොලයක් කියලා තියෙන දැනුමටයි දුක එන්නේ. එතකොට ඒ නිසා අපි සිල්වත් උනේ හිත සමාධි කරගන්න ටිකක්. හිත සමාධි කරන්නේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිරිසිදු දකින්න. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ ඕගලන්ට අයියා අම්මා අක්කා දුව පුතා නංගි මල්ලි පොඩි කාලේ ඉස්කෝලේ ගිය හැටි ඉස්කෝලේ ටීචර්ලා ගහපු හැටි ගුටි කාපු හැටි කියලා ඒ සිහි කරන්න පුළුවන් ওই සිද්ධියක් තියෙන්නේ. ඔන්න ওই සිද්ධියට තමයි ලෝකේ කියන්නේ. පංච උපාදානස්කන්ධ ලෝකේ කියන්නේ. ඕකේ තමයි දුක් තියෙන්නේ. ඕකේ තමයි කෙලස් ටික තියෙන්නේ. ඔන්න ওই ලෝකේ පිරිසිඳ දකින්න. ඒ පිරිසිඳ දකින්න ගියාම තමයි ඕගොල්ලන්ට බලන්න වෙන්නේ අපිට ඇස් ඉදිරි පිටට ආපු රූපය ඇත්ත පෙන්නනවා. ඒ බඳු රූපයට තමන් පුද්ගලයේ සත්වයේ කියන විදිහට නැත්තම් දරුවා ඥාතිවරයා සහෝදරයා කියන විදිහට හිත හැසිරෙව්වහම ඒ පෙනෙන දේ හිත හසුරු රූපයකයි දෙකම එකට එකතු කළා මේ රූපය කෙනෙක් කියලා දැනගන්නවා. දැන් අපි කියමු මේ ඉදිරියෙන් තියෙන රූපේ. දැන් මම මොකුත් දන්නේ කාගෙන් හරි අහනවා මේ මොකද්ද? ඔකට කියන බුලත්. අහගත්තා කියලා කියන්නේ මම හිතන්න ඉගෙන ගත්තා කියන්නේ. දැන් මේ පේනකොට මමත් හිතනවා බුලත් කියලා. හිතුවාම පෙනෙන දෙයි මම්ම බුලත් කියලා හිතපු දෙයි දෙකම එකට එකතු කරලා මම්ම දැනගන්නවා මොකද්ද? බුලත් කියලා. දැන්
ඒ දැනුම මෙතන තිබුණා නම් කාගෙන්වත් අහන්නත් ඉස්සෙල්ලා මට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? දැන් මම හිතාගෙන බුලත් කියලා දැනගත්තාම බුලත් තියෙන හින්දා බුලත් කියලා දැනගන්නවනේ කියන තැනකින් තමයි මං හිතාගෙන ඉන්නේ. නමුත් බුලත් කියලා මම හිතුවපු හින්දා බුලත් කියලා මම දැනගත්තා. මෙතන තියෙන දේ තමයි මේ පෙනෙනවා කියන සංඥාව දක්වා එනකන් කෙලෙස් නැහැ. සංකප්පයෙන් පස්සේ මෙනෙහි කරන ආකාරය මතයි දුක හෝ දුක ඇතිවීමට හේතු ටික හැදෙන්නේ. දැන් අපි යම් රූපයක් දිහා බලනවා අම්මා කියලා. කෙලෙසයක් නැහැ. නංගි කියලා බලනවා කෙලෙසයක් නැහැ. අක්කා කියලා බලනවා කෙලෙසයක් නැහැ. උපාසකම්ම කියලා බලනවා කෙලෙසයක් නැහැ. සමහර විටක බිරින්ද කියලා හරි නැත්තම් වෙන ආදරවන්තය කියලා හරි වෙන හැඟීමකින් හිත හසුරවලා බලපු ගමන් පෙනෙන සිද්ධිය එකමයි. නමුත් කෙලෙස් ඇති වෙන්න හෝ නැති වෙන්න හේතු වෙලා නේද? එතකොට පෙනෙනවා කියන තැන මට්ටමේදී කෙලෙස් ඇති වෙනවා නම් මට මේ ලෝකේ අම්මයි තාත්තා අම්මා අක්කා නංගි මේ බිරින්ද කියන තැන් වලින් වෙනසක් හම්බෙන්නේ නැහැ. පෙනෙනවා කියන සිද්ධිය තියෙන තැනකීම කෙලෙසයක් යන්නේ කවදා හරි දවසක. එහෙම පණවන්නෙත් නැහැ. ඒ හින්දායි මේ හැම වෙලාවෙම මම පෙන්වන්නේ දැනගන්න තැන ඉඳලායි මේ වෙනස් වෙන්නේ ලෝකේ. ලෝකේ කියන එක තියෙන්නේ එතන ඉඳලා. අපිට දුක කියන එක නිර්මාණය වෙලා තියෙන දුක ඇති වෙන තම නිර්මාණය වෙලා තියෙන එතන ඉඳලා. අර පෙනෙන මුදල් නෝට්ටුව කියන එකේ වටිනාකමයට බලන කමනුත් වටිනාකමින් නොබලන කමකුණු දුක ඇතිවීම හා තණ්හාව ඇතිවීම කම හා දුක ඇතිවීම කියන එක වෙලා හා නොවීම වෙලා. දැන් ප්‍රඥාප්තිය තියෙනවා 5000ක් වටේ කියලා වටිනාකම ආරෝපණය කරලා බලනකොට තණ්හාව එනවා. නැතිනොත් දුක එනවා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා මේ මුදල් නෝට්ටුව අවලංගුයි කිව්වහම ඒකෙන් කලේ මොකද්ද මම? ඒ දිහා වටිනාකමින් බලන කමයි නැති උනේ. එතකොටම තණ්හාවක් නැහැ දුකක් නැත්තම් පෙනෙනවා කියන තැනින්ද වෙනස් වෙලා තියෙන්නේ මනසිකාරය කියන තැනින්ද? මනසිකාරය කියන තැනින්. ඒකයි යන් සංජානාති තම් විතක්කේති යම් විතක්කේති තම් පපංචේති. හිතන දේ මතයි ප්‍රපංච හැම වෙලාවෙම ඇති වෙන්නේ. ඉතින් ලෝකය කියන එක හැම වෙලෙම ගොඩ නැගිලා තියෙන්නේ තමන් තුල. ඒ මොකද තමන් හිතන ආකාරය මත. ඒ නිසායි සීලයක පිළිටඬ සමතකමට හනකින් හිත වඩන්ඩ හිත වඩනකොට හිත වඩලා ලෝකය කියලා කියන්නේ බාහිර සත්වය පුද්ගලයෝ ඉන්නෝ වටිනා දේවල් තියනවා කියන තැන් තියෙනවනේ ඕගලන්ට. ඒව ඔක්කොම අවුස් ගන්න. සිහි කරන්න. සිහි කළා. බාහිර පුද්ගලයෝ ඉන්නවනේ බාහිර පුද්ගලයෝ ඉන්නවා කියලා දැනුමක් මට ඇති වෙලා. ඒක ඇති වෙච්ච හැටි පෙන්වන්න. බාහිර වටිනා දෙයක් තියෙනවා නෙමෙයි බාහිර ඒ වස්තුව වටිනවා කියලා දැනුමක් ඇති වෙලා. කිසිම වෙලාවක වටිනාකම හෝ සත්පුද්ගල භාවී ස්කන්ධ ටිකට බාර දෙන්න එපා. කෙලස් ටිකක් නිසා Taman තුල ඇති වෙච්ච පැවැත්මක් බලන්න. එහෙම බලන්න ලෝකය කියන එක මේ සතර මහා ධාතුවෙන් ගැලවෙනවා. එතකොට කෙලස් ටික නිසා Taman තුල ඇති වෙච්ච පැවැත්මක් වෙනවා. ඉබේමයි මේ කෙලස් ටික ගෙවෙන්න දුක කියන එක නිරුද්ධ වෙන්නේ. කවදා හරි දවසක අපිට පුද්ගලයේ කෙනෙක් කියලා සිහි කරනකොට සිහි කරන මනස හසු වෙනවා නම් බාහිරයට නැඹුරු වෙන්නේ නැත්තම් අන්න එදාට කාම ලෝකෙ නිදහස්. ඕගොල්ලෝ පුද්ගලයෙක් සත්වයක් කියලා සිහි කරනකොට සිහි කරන මනස හම්බ වෙන්නේ නැතුව බාහිර සතර මහා ධාතුවට නැමී පවතින තාක් ඕරම් භාගීයයි කාමවචරයි. කියන එක තේරෙනවද? දැන් කෙනෙක් කියලා සිහි කරනකොට කෙනෙක් කියලා සිහි කරන මනස හම්බ වෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් කියලා පුද්ගලයෙක් කියලා සතර මහා ධාතු පැත්තට නැමෙනවා නම් ඒ තාක් කොහටද අපි ආйти? කාම භූමියට. යම් වෙලාවක කෙනෙක් කියලා සිහි කරනකොට සිහි කරන මනස හම්බ වෙනවා. හැබැයි සිහි කරන මනස හම්බ වෙන්නේ නිකන් හින්දා නෙමෙයි. රූපය හොඳට පිරිසිදු දකින්න හින්දා. රූපයත් හොඳට පිරිසිදු දකින්නවා. මේ මෙනෙහි කිරීම රූපෙට අයිති නැහැ කියන නෝනකුත් තියෙනවා. මෙනෙහි කිරීම පස්සේ නිරුද්ධයි කියන නෝනකුත් තියෙනවා. අන්න ඒ මට්ටමට එනකොට මේ හිත බැසගන්නේ රූපය කරා. එහෙන්ද කියන ඕරම් භාගයේ සංයෝජන නැහැ. උද්දම් භාගයේ සංයෝජන කියලා. ඉතින් ඒ නිසා ඔයගලන්ට මේ සංකත ධාතුව පිරිසිදු දකින්න තියෙන තැනට යන්න ගිහිල්ලා දුක අවසන් කරන්න නම් වෙන්නේ අපිට සීලයක පිළිපදලා සමතකමඨහනකින් හිත වඩ අන්න අර විදිහට
උපදින අරමුණු විදර්ශනා කරන්න. එක තැනක ඉඳගෙන ඉන්නකොට හිත හොඳට වැඩිලා නැත්නම් සිහි වෙන්නේ නැති වෙයි. හිත සමාධි ගතිය අඩු නම් බාහිර පුද්ගලයෝ බාහිර සත්වෝ එක එක දේවල් සිහි වෙයි. සිහි වෙන අරමුණු විදර්ශනා කරන්න. විදර්ශනා කරනවා කියන එකෙන් තේරුම බාහිර පුද්ගලයෙක් සත්වෙක් ඉන්නවා කියලා මට දැනුමක් ඇති වෙලා තියෙනවා. හැබැයි එතන තියෙන්නේ මෙහෙම දෙයක් කියලා දෙපැත්ත පෙන්වන එක. යාළුවෙක්ව කියලා මට බාහිර රූපේ යාළුවෙක් කියලා මට සිහි වෙනවා. මට දැනෙනවා. ඉස්සර හිතුවේ යාළුවා ඉන්න හින්දාම යාළුවා හිටියේ හින්දාම මට දැනෙනවා කියලා. දැන් ඒක අනිත් පැත්තට පෙන්වනවා. එතන තියෙන්නේ මෙහෙම රූපයක් නමුත් ඒ රූපය අරඹය මට මෙහෙම දැනගැනලක් ඇති වෙලා කියලා පෙන්වනවා. වටිනාකමට දැනෙන වටිනාකමට තියෙනවා කියලා තේරෙන දේවල් විදර්ශනා කරලා පෙන්වනවා. එහෙම දේවල් වටිනවා කියලා දැනුමක් මට ඇති වෙලා තියෙනවා කියන එක පෙන්වනවා. පෙන්නලා ආයෙත් සමතකාමට අහනකින් හිත වඩනවා ආයෙත් අර විදිහට පෙන්වනවා. ওই විදිහට කරනකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණ ලෙහා ගන්න පුළුවන්. ලෙහා ගන්න තියෙන එකම ක්‍රමය උච්චරයි. ඒ කියන්නේ යම් වෙලාවක විවෘත කළ විමසලා ලෙහෙල පෙන්වුවේ නැත්තම් අවිද්‍යාව ගෙඩි පිටින්මයි එහෙමමයි ලෙහෙන්නේ. ඒ කියන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්නෝ වටිනා දේවල් තියනවා කියන ඔය මනස තියාගෙන විදර්ශනා කරන්නේ නැතුව ඔගොල්ලෝ ආනාපාන සතිය හරි මොන හරි තව සමත කමටහනක් වැඩුවොත් ඒක වඩලා මේ කාම් භූමිය හම්බ වෙන්නවත් නැති මට්ටමට ධ්‍යාන දක්වා යන්න පුළුවන්. ඒත් මේ අවිද්‍යාව නැමැති මේ සරවගිරිය ඇතුළේ එහෙමමයි. මේක හිස් වෙලා නැහැ. මේක පුපුරලා සුද්ධ කරලා ඇරියේ නැහැ. ඒ කොස්ස එහෙමම තීදි තමයි යන්නේ. මේ නොදිනත්කම එහෙම. මේ සමාධිය ඉවර වෙච්ච දවසට දිරපු දවසට ආපහු අර අවිද්‍යාව මතුවෙනවා. ඒ හින්දා මේ දුක කියන එක සම්පූර්ණම බොරු වෙන විදිහට විමර්ශනය කළා. ලෝකය කියන එක බොරුවක්ම වෙච්ච දවසට එහාට රැවටෙන්න තැනක් නැහැ. යන්න තැනක් නැහැ. අන්න ඒ වගේ තැනක මිදුනහම ඒ මිදීමක්ම තමයි. අකෝප්‍ය චේතෝ විමුක්තිය කියනවා. අර අවිද්‍යාව තියෙද්දි తాවකාලික මිදීමට කියනවා සමය විමුක්තයි කියලා. එතකොට කෝප්‍යයි ඒ චේතෝ විමුක්තිය කියලා. මේ වගේ විදර්ශනා කළා හිත මිදෙනකට කියනවා අකෝප්‍ය චේතෝ විමුක්තිය කියලා. ඉතින් මෙන්න මේ සිද්ධියේදී මට මතක් කරන්න ඕනකම තිබුණේ සංකත ධාතු අසංකත ධාතු කියන දෙක අවබෝධ කරගන්න කියලා කියන්නේ සංකත පරමාර්ථ අසංකත පරමාර්ථ කියන පරමාර්ථමය ධර්මතා දෙක ගැන නුවණ ලැබෙන්නයි. ඒ පරමාර්ථ ධර්මතා දෙක ගැන නුවණ ලැබෙන්නේ අපේ ජීවිතයේ දුකේ නිස්සාරණය. දුක නැති වෙන තැන් දෙකක් වෙනවා. සෝපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ කියලා. අන්නේ නිර්වාණ ධාතු දෙක සාක්ෂාත් වෙන තැනටපත් වෙන්නයි. එතකොට ඒ සංකත ධාතුවට හිත තියලා තමයි ලෝකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. අසංකත ධාතුවට හිත තියලා තමයි සංකතෙන් නිදහස් වෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ අවබෝධය ඇති කරගෙන මේ ජීවිතේම සිළු දුක් නිදහස් කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒක මේ පරියාය මේ ක්‍රමෙන් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ සීලයේ පිහිටියේ හිත සමාධි කරන්නයි හිත සමාධි කරන්න ඇත්ත ඇති හැටි දකින්න මොකේද පංච උපාදාන ස්කන්ධ ලෝකේ. පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිරිසිඳ දකින්න. පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිරිසිඳ දකින්න කියලා කිව්ව වෙන මොකුත් නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකය බාහිර තියෙන දෙයක් හැටියටයි අපි මෙච්චර කාලයක් හිතාගෙන උන්නේ. නමුත් ස්කන්ධ ධාතු ආයතන ටික මෙනෙහි කරලා බලනකොට ඒ වේ තියෙන ශුන්්‍යතාවය දකිනකොට ඒ ස්කන්ධ ධාතු ආරම්භය කෙලෙස් සහගතව අපි තුල ලෝකයේ ඇතිවෙච්ච ධර්මතාවයක් වෙන්නේ. අන්න එදාටයි මේ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්න කෙලෙස් ටික නැති වෙනවා. කෙලෙස් ටික නැති වෙනකොට මේ ලෝකය නිරුද්ධ වෙනවා. පංච උපාදාන ස්කන්ධ දුක සම්පූර්ණම නිරුද්ධයි කියලා කියන්නේ සංකත පරමාර්ථ ස්වභාවයේ සංකත ධාතු අවබෝධ වෙච්ච තැන. එතෙන්ට පැමිණි කෙනාට අසංකත පරමාර්ථය සාක්ෂාත් වෙනවාමයි. ඉතින් ඒ දෙයාකාර නිරෝධ ධාතුවම මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට මේ සෑම දිනාටම මේ කුසලයේ හේතුපනිශ්‍රිය වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි කල්පනා කරගන්න අපි සියලු දෙනාම මේ සියලු ආකාරයෙන් පහල කරගත්තා සියලුම කුසල ධර්මයන්
ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ඔබ අප සියලු දෙනාමත් ආරක්ෂා කරන්නා වූ ශාසන මාමක ස්ථකාරක යම් දේවගණ සමූහයක් තියෙන ඒ සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං. ඔබ අප සියලු දෙනාගේම නමින් ඇසේ කාලයාත්‍රා කළා මියගේ ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. එයයි දුකෙන් මිදී සපවත් භාවයට පත්වීමෙන් උතුම් නිවන සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේ මේ පින්වත් පිරිසටත් මේ සඳහා ධර්ම ශ්‍රවණය කළා වූ සීලූම දෙනාටත් මේ කුසලයේ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණය ශෝකයක් නැත්තා වජරාමර නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්නට මෙම කුසල ධර්මය අපි සෑම දිනකටම උතුම් නිවන් පිණිස පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් සුවපත් වේවා.